පින්වත්නි මේ දේශනා මාලාව සිද්ධ වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ මූල පරියාය වර්ගයේ අන්තර්ගත වෙනවා සූත්‍ර 10ක්. ඒ සූත්‍ර 10න් දෙවැනි දේශනාව තමයි සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ. නිවන් මඟ පූර්ණේ කරගන්න කැමැති ශ්‍රාවකයෙකුට ඊට අදාළ වන ධර්මකාරණා 7ක් පිළිවෙලින් මේ සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ සබ්බාසව සූත්‍රයේ සඳහන් වන ධර්මකාරණා 7 තමයි පින්වත්නි එකින් එකට ගැළපී යන ආකාරයට අප ධර්ම සංഭാෂණය තුලින් ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබේ නිහඬ ප්‍රතිපදාවට මේ සබ්බාසව සූත්‍ර ධර්ම දේශනා මාලාව ආධ්‍යාත්මික ප්‍රවේශයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනාව ආරම්භ කරනවා. පින්වත්නි මේ දේශනාව කරන කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු විශාලම ආරාම සංකීර්ණයක් තමයි ජේතවනාරාමය කියලා අපි කියන්නේ. හරියට දෙවියන්ගේ ආලකමන්දාව වගේ කියලයි ජේතවනාරාමයේ වර්ණනා කරන්නේ. සවැත් නුවර නගරයේ තිබුණා ජේත කියලා කුමාරයෙක්ගේ වනයක්. ඒ වනේ නිකම්ම වනයක් නෙමෙයි, බොහොම වටිනා ගස් මේ වනයේ හිටවලා තිබිලා තියෙනවා. මේ ගස් නඩත්තු කරලා තිබිලා තියෙනවා. ඒ වගේම තවත් වටිනා ගස් මේ ජේත කුමාරයාගේ පරිපාලනයේ සහිත භූමිය තුල නැවත රෝපණය කරලා තිබෙනවා. රුක්ෂලතා වලින් පිරිච්ච ඊටාම වටිනා රමණීය භූමියක් තමයි ජේතවනාරාමයට අයිති මේ ජේත කියන කුමාරයාගේ වනාන්තරය කියලා කියන්නේ. ඒ නිසාම දෙවියන්ගේ ආලක මන්දාවට සමාන කරපු තැන් මේ ජේතවනාරාමයේ සම්බන්ධ සිද්ධි තියෙනවා. ඉතින් මේ ජේත කියන කුමාරයාගෙන් අනේපිඬු සිටුවරයා මේ භූමිය මිලදී ගන්න කල්පනා කරලා ඔහුගෙන් මේ භූමියට අයිති මුදල, මේ භූමියේ වටිනාකම පිළිබඳ විමසද්දී ජේත කුමාරයා කියනවා මේ කෝටි 18ක් මේ භූමිය වටිනවා, ඔබ කැමතිනම් කෝටි 18ක් දීලා ගන්න කියලා. අනේපිඬු සිටුවරයාගේ තිබුණු ශ්‍රද්ධාවටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන ආරාමයක වටිනාකමක් දන්න මේ සිටුවරයා ගාන අඩු කරන්න කතා කරන්නේ නැහැ. ඒ නිසාම මේ ජේත කුමාරයාට සැකයක් ඇති වෙනවා. ඇයි මේ තරම් මුදලක් වියදම් කරලා මේ භූමිය ගන්න කියලා. ඔහු ඊටාම ධනවත් කුමාරයෙක්. ඔහු Tamanගේ පිරිස යොදවලා මෙච්චර මුදලක් දීලා ගන්නකොට දැන් අපි වුණත් මොනවා හරි ගන්නකොට ඒ ගාන පිළිබඳ අඩු වැඩි කිරීම අපි අතර කතා බහ කිරීම තුල සිද්ධ වෙනවා. නමුත් දැන් මේ භූමියට ස්ථීර ගානක් නියම කළාම ඔහු එකපයින් මේ ගාන දීලා මේ භූමිය මිලදී ගන්න කැමති වෙනවා. ඒ නිසාම තමයි ජේත කුමාරයා මෙච්චර ගානක් දීලා ඇයි මේ ඉඩම ගන්න කියලා හොයන්නේ. ඔහු දැනගන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ සිටුවරයා විශාල ආරාම සංකීර්ණයක් හදන්න හිතාගෙන ඉන්නවා. සුන්දර ගස් වලින් වටවෙච්ච මේ භූමිය භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නටයි ගන්නේ කියන අදහසින් ඔහුට හරි ප්‍රසාදයක් ඇති වෙනවා මේ බුද්ධ ශ්‍රාවකයෙක්ගේ සිත ගැන. ඒ නිසා පින්වත්නි මුළු ජේතවනාරාමේ වියදම් කරන්න අවශ්‍ය ඒ භූමියට ආවේනික වෙච්ච කෝටි 18ත් එක්කම මේ ජේත කුමාරයා ඒ ඉඩම මේ සිටුවරයාට පරිත්‍යාග කරනවා. ඊට පස්සේ තමයි පින්වත්නි ඔය අනේපිඬු සිටුවරයා 54 කෝටියක් ඒ සිටුවරයාගේ මුදල් වියදම් කරලා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඊටාම රමණීය ආරාම සංකීර්ණයක් කරලා පූජා කරන්නේ. ඒ ආරාම සංකීර්ණයේ මැද්දේ භාග්‍යවතුන් වහන්සේට දිව්‍යමය කුටියක් වගේ දෙයක් සකස් කරලා තියෙනවා. ඒකට අපි කියනවා ගන්ධ කුටිය කියලා. ඒ ගන්ධ කුටිය දෙපැත්තෙන් අග්‍ර ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට කුටියකුත්, මහා
මොග්ගල්ලාන මහරහතන් වහන්සේට තවත් කුටියකුත් සකස් කරලා තියෙනවා. ඉතින් මේ සිටුවරයාගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය ආරාම සංකීර්ණයේ දිහා ධර්මයේ තුලින් බලනකොට අපට පේනවා. ඔවුන් දෙදෙනාටම කරන ගෞරවයක් විදියට තමයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නැවත ආනන්ද ස්වාමින් වහන්සේ පැහැදිලි කරද්දී මතක් කරන්නේ මේ ජේතවනාරාමේ නම් වූ අනේපිඬු සිටුවරයා විසින් කරන ලද ආරාමේදී මම මෙබඳු ධර්මයක් අහගත්තා කියලා උන්වහන්සේ මතක් කරන්නේ ඒකයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සබ්බාසව සූත්‍රයේදී මේ ආශ්‍රව දුරු කරගන්න විදිහ ගැන ඊටාම සොඳුරු දහම් කාරණා 7ක් පැහැදිලි කරනවා. ආශ්‍රව කියන්නේ මොනවද? ආශ්‍රව කියන්නේ පින්වත්නි කෙලෙස් වලට සාමාන්‍ය හැම ශ්‍රාවකයෙක්ගේම හිතේ කෙලෙස් තියෙනවා. අරහත්වේදී තමයි සම්පූර්ණයෙන්ම කෙලෙස් හුල් ටික ගැලවිලා ඉදිරිලා විනාශ වෙලා යන්නේ. බොහෝ කාලයක් තුල පැසීගෙන ආපු කෙලෙස් තියෙනවා. ආශ්‍රව කියන එක ASCII තියෙනවා පැසවනවා කියන අදහස. ඒතකොට බොහෝ කාලයක් සිට පැසව ආපු ආශ්‍රව අපේ හිතේ තියෙනවා. හරියට මඩ යට තියෙද්දී උඩින් පෑදිච්ච වතුර තියෙනවා වගේ. දැන් මඩ ටික හොඳටම යටට ගියාට පස්සේ බොහොම පිරිසුදු වතුර දකින්න ලැබෙනවා. හැබැයි ඒ මඩ ටික කවලම් වුණොත් වතුරට ඒ වතුර ටික නැවත නැවත කැළමෙන්න ඒ කැළඹීම මුල් කරගෙන පින්වත්නි ඒ වතුරට අර මඩ ටික මිශ්‍ර වෙන්නේ නැද්ද? මිශ්‍ර වෙනවා. අන්න ඒ වගේ හැම කෙනෙක්ගේම ජීවිතේ ආශ්‍රව පවතිනවා. ඒතකොට මේ ආශ්‍රව සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන විදිහයි සබ්බාසව සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අපට වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම සියලු ආශ්‍රව ගැන ඔබට දේශනා කරන්නම්. ඒ වගේම ආශ්‍රවයන්ගෙන් වැළකීම පිළිබඳවත් මම ඔබට දේශනා කරන්නම්. සබ්බාසව සංවර පරියායංකෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදිකම් මනසිකරෝත වාසිස්සාමි. පින්වත් මහණෙනි මම ඔබට ආශ්‍රවයන් කෙලෙස් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වීම පිළිබඳ දේශනා කරන්නම්. ඒක හොඳට අහන්න කියනවා. හොඳට මනසේ දරා ගන්න කියනවා. මම දේශනා කරන්නම් කියලයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ. අදත් නිවන් මඟ පූර්ණේ කරන ශ්‍රාවකයෙකුට මේ එකම දේශනාවකින් සම්පූර්ණයෙන්ම නිර්වාණය කරා පැමිණෙන්න පුළුවන් බව ඊටාම තෘප්තියකින් සතුටකින් අපි සිහි කරගන්න ඕන පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්කවේ ජානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි. මහණෙනි මම දන්නා කෙනාගේ දකිනා කෙනාගේ ආශ්‍රව දුරු වෙනවා කියලා කියන්නේ. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි. පින්වත් මහණෙනි මම දන්න කෙනාගේ දකින කෙනාගේ ආශ්‍රව දුරු වෙනවා කියලයි මම දේශනා කරන්න කියනවා. එහෙම නැතුව නෝ අජානතෝ නෝ අපස්සතෝ දන්නේ නැති කෙනාගේ දකින් නැති කෙනාගේ ආශ්‍රව දුරු වෙනවා කියලා මම දේශනා කරන්නේ නැහැ කියනවා. එහෙමනම් අපිට පැහැදිලි පින්වත්නි සෑම බුද්ධ ශ්‍රාවකෙක්ම මේ ආශ්‍රවයන්ගේ ස්වභාවය දැනගන්න ඕන. ආශ්‍රවයන්ගේ ස්වභාවය දැක ගන්න ඕන. ඒතර ඊටත් වඩා මෙතන පැහැදිලි කරන්නේ කුමක් දන්නා කෙනාගේ කුමක් දකිනා කෙනාගේද ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නානංචේව ආසවා uppajjanti. බුදුරජාණන් වහන්සේ වදාහරනවා පින්වත් මහණෙනි නුනුවණින් මෙනෙහි කරන පුද්ගලයා තුල නූපන් වූ ආශ්‍රවයන් උපදිනවා කියනවා. උපන් වූ ආශ්‍රවයන් වැඩෙනවා කියනවා. ඒ වගේම පින්වත් මහණෙනි නුවණින් මෙනෙහි කරන්නා තුල නූපන් ආශ්‍රව උපදින්නේ නැහැ කියනවා. උපන් ආශ්‍රව තියෙනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම දුරු වෙලා යනවා.
මෙතන භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පළවෙනියෙන්ම මේ යෝනිසෝ මනසිකාරයේ තියෙන ශ්‍රාවකයා තුල තමයි පළවෙනියෙන් ආශ්‍රව දුරු කර ගන්නවා නම් පළවෙනියෙන් මේ පුද්ගලයා තුල යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාගේ කියනවා උපන් ආශ්‍රව දුරු වෙලා යන්නේ, නූපන් ආශ්‍රව නූපදින්නේ. යෝනිසෝ මනසිකාරේ නැත්තම් ඒ නැති ශ්‍රාවකයා තුල නූපන් ආශ්‍රවත් ඇවිස්සි එනවා, උපන් ආශ්‍රවත් තවදුරටත් දියුණු වෙනවා. එතකොට මේ නූපන් ආශ්‍රව පිළිබඳවත් උපන් ආශ්‍රව පිළිබඳවත් ධර්මයේ සඳහන් වෙනවා ආශ්‍රව වර්ග 4ක් පිළිබඳ. හැබැයි මේ දේශනාවේ පින්වත්නි සඳහන් වෙන්නේ ආශ්‍රව වර්ග 3යි. දිට්ටි ආශ්‍රව විදියට වෙනම පැහැදිලි කරලා තියෙනවා ප්‍රධාන ධර්ම කොටාසයක් විදියට. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙතනදී ආශ්‍රව 3යි පැහැදිලි කරන්නේ. මොනවද? කාමාසවා, භවආසවා, අවිජ්ජාසවා. පින්වත්නි කාමාශ්‍රව කියලා කියන්නේ ඇස කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය පංචකයන් හරහා නිරන්තරයෙන් කාම ලෝකයට නිතර කාමයන් කෙරෙහි පිවිසෙන ගතියට කියනවා කාමාශ්‍රව කියලා. භවආශ්‍රව කියලා කියන්නේ නිතර භවයේ රැඳී සිටීමට කැමැත්තක් තියෙනවා. දිව්‍ය ලෝකවල යන්න තියෙන කැමැත්ත, නැවත මේ මනුස්ස ලෝකෙට එන්න තියෙන කැමැත්ත, සුගති භූමියට යන්න තියෙන කැමැත්ත. මෙන්න මේ කැමැත්ත සාමාන්‍ය සත්වයේගේ ස්වභාවය තුලම පිහිටි ස්වභාවයක්. ඒක ආවේනික තත්වයක්. ඒකට කියනවා භවආශ්‍රව කියලා. අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ කරගෙන නොමැති භාවයක් පුද්ගලයා තුල નિરાයාසයෙන් මුල් බැහැගෙන පවතිනවා. ඒකට කියනවා පින්වත්නි අවිජ්ජාශ්‍රව කියලා. දැන් මේ දේශනාවේ නැති වුණත් දිට්ඨි ආශ්‍රව කියලා කියන්නේ නොයේකුත් මිත්‍යා දෘෂ්ටීන්ට ඒ පුද්ගලයාගේ ජීවිතේ විවෘත වෙනවා. එතකොට මේ දිට්ඨි ආශ්‍රව සම්පූර්ණයෙන්ම සෝතාපන්න වීමේදී නැති වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙතනදී මුල් ධර්මකාරණේදී සබ්බාසව සූත්‍රයේ දස්සනා පහතබ්බං කියන ධර්මපරයයේදී මේ දිට්ඨි ආශ්‍රව පිළිබඳ බොහොම දීර්ඝ විස්තරයක්, ඊටාම ලස්සන විස්තරයක්, හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම උපකාරී වන විස්තරයක් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ පළවෙනි දේශනාව නිසා මේ ආශ්‍රවවල ස්වභාවය පිළිබඳ තවත් පැහැදිලි කරගන්න එක වැදගත්. පින්වත්නි සෝතාපන්න වෙනකොට දිට්ඨි ආශ්‍රව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දිට්ඨි ආශ්‍රව සම්පූර්ණයෙන්ම ඉතිරි නැති වෙලා යනවා. සකදාගාමී වෙනකොට කාම ආශ්‍රව තුනී වෙන්න පටන් ගන්නවා. නමුත් සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ සකදාගාමී වෙනකොට. දෙවැනි මාර්ගඵලයට පත් වෙනකොට පින්වත්නි මේ කාම ආශ්‍රව Tamanගේ ජීවිතය තුළ තුනී වෙනවා. ඕලාරික විදියට කාමාශ්‍රව පවතින්නේ නැහැ. අනාගාමී වෙනකොට කාමාශ්‍රව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. අරහත්වේදී පින්වත්නි අවිජ්ජාශ්‍රවයි භවආශ්‍රවයි සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යනවා. අරහත්වයට පත්වීමේදී තමයි සියලු ආශ්‍රවයන්ගෙන් එහෙමනම් නිදහස් වෙන්නේ. එහෙමනම් මේ ආශ්‍රව සබ්බාසව සියලු ආශ්‍රවයන් පිළිබඳ දැන ගැනීම නිවන පිළිබඳව අදහසක් තියෙන සෑම බුද්ධ ශ්‍රාවකයෙක් තුලම පින්වත්නි ඇති වෙන්න ඕන ස්වභාවයක්. දැනගන්න ඕන ස්වභාවයක්. ඒ නිසා මේ ධර්ම සංഭാෂණා කියන දේශනා මාලාවෙන් බෞද්ධ ගුවන් විදුලිය තුලින් මේ වෙසක් සතිය පුරාවටම නිහඬව පිළිවෙත් පුරන ශ්‍රාවකයන්ට සකස් කරලා දෙන ධර්මමය අනුග්‍රහය සුළුපටු එකක් විදියට සලකන්න එපා. පින්වත්නි සබ්බාසව සූත්‍රයේ පැහැදිලි වෙන ආශ්‍රව වර්ග 7 අපි යම් අදහසක් මතු කරගන්න එක හොඳයි. නමුත් ඉදිරියේදී මේ එකින් එක ආශ්‍රවයන් පිළිබඳ අප දේශනා මාලාවේදී සාකච්ඡා කරනවා, කතා බහට ලක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. පින්වත් මහණෙනි නුවණින් දැකලා ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව තියෙනවා. ඒකට කියනවා දස්සනා පහතබ්බා. නුවණින් දැකලා ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව.
ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාරනවා අත්ති භික්කවේ සංවරා පහතබ්බා. ඉන්ද්‍රිය සංවරය දියුණු කිරීම තුලින් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව වෙනම කොටසක් තියෙනවා. අත්ති භික්කවේ පටිසේවනා පහතබ්බා. පින්වත් මහණෙනි මේ පරිහරණය කිරීම පිළිබඳව මේ සිහිය ලබා ගැනීම තුලින් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව කොටසක් තියෙනවා. අත්ති භික්කවේ අදිවාසනා පහතබ්බා. ඒ වගේම ඉවසීම තුලින් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව තවත් වෙනම කොටසක් තියෙනවා. අත්ති භික්කවේ පරිවර්ජනා පහතබ්බා. පින්වත් මහණෙනි මේ දුරු කිරීමෙන්ම ප්‍රහාණය කරගන්න ඕන ආශ්‍රව තවත් කොටසක් තියෙනවා. අත්ති භික්කවේ විනෝදනා පහතබ්බා. ඒ වගේම පින්වත් මහණෙනි යම් පුද්ගලයෙක් තුල ඈත් කිරීමෙන් අයින් කරලා දැමීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව මගහැරලා දැමීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව වෙනම කොටසක් තියෙනවා. ඒ මගහැරීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව අදිවාසනා පහතබ්බා. ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න බෑ. ඉවසීමෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව පරිවර්ජනා පහතබ්බා. දුරු කිරීමෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. මොකද දුරු කිරීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව වෙනම කොටසක් තියෙන්නේ. ඊළඟට අවසාන කාරණේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි තවත් ආශ්‍රව කොටසක් තියෙනවා. අත්ති භික්කවේ භාවනා පහතබ්බා. වැඩිමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව කොටසක් තියෙනවා. එතකොට අපේ ජීවිතේ එක එක මෝස්තරේ ආශ්‍රව තියෙනවද නැද්ද? තියෙනවා. එහෙමනම් යම් කෙනෙක් කියනවා නම් අපි භාවනා විතරයි කරන්නේ. අපි භාවනාවට වඩා දෙයක් අපි කරන්නේ. අපිට ඔය බණ වලින් වැඩක් නැහැ. මොකටද බණ අහලා? බණ ඇහුවාම නිවන් අවබෝධ වෙනවා නම් මේ වෙනකොට නිවන් අවබෝධ වෙලා තියෙන්න ඕන. ඒ නිසා ඔය බණ අහන එක අපිට වැඩක් නැහැ. ඔය පුද පූජා අපිට වැඩක් නැහැ. වත් පිළිවෙත් අපිට වැඩක් නැහැ. අපි භාවනා කරනවා කියලා යම් ශ්‍රාවකෙක් කියනවා නම් එයාගේ ජීවිතේ දුරු වෙන්නේ අත්ති භික්කවේ භාවනා පහතබ්බා. වැඩිමෙන් ප්‍රහාණය කරන්න උන ආශ්‍රව විතරයි. එතකොට ජීවිතේ තියෙන්නේ පින්වත්නි ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙනවා නම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් තුල සොඳුරු වූ නිකලස් භාවයේ තුලින් ඇතිවෙන නිර්වාණය අකුප්පා චේතෝ විමුක්තිය කරා යන ශ්‍රාවකෙක් ඉන්නවා නම් එයා භාවනාවෙන් විතරක් ආශ්‍රව ප්‍රහාණය කරලා මදි. හේතුව තමයි තවත් 6 පැත්තකින්ම ආශ්‍රව Tamanගේ ජීවිතයට ගලාගෙන එනවා. මේ කාරණා අතරින් පින්වත්නි අද මේ දේශනාවේදී අපි ඔබට දේශනා කරන්නේ අත්ති භික්කවේ දස්සනා පහතබ්බං කියන දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව මොනවද? එවැනි දර්ශනයෙන් ප්‍රහාණය කර ගැනීමේ ආශ්‍රව තුල Tamanට සැලසෙන යහපත මොන වගේද කියන පළවෙනි දහම් කොටාසේ ගැනයි අපි අද ඔබට දේශනා කරන්නේ. මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා කතමේච භික්කවේ ආසවා දස්සනා පහතබ්බා. මහණෙනි දර්ශනයෙන් ප්‍රහාණය කරන්න උන ආශ්‍රව මොනවද? මෙතන දර්ශනයෙන් කියලා කියන්නේ පින්වත්නි මේ දර්ශනය කියලා මෙතන කතා කරන්නේ ගැඹුරින් බලනකොට සෝවාන් මාර්ගයේදී ප්‍රහාණය කරන්න ඕන කෙලෙස් මොනවද? සෝවාන් මාර්ගයේ දක්වා ප්‍රහාණය කියලා යුතු සෝවාන් තත්වයෙන් ප්‍රහාණය වන ආශ්‍රවයන් මොනවද කියන කාරණයයි මෙතනදී භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ. අසුතවා පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මෝ අවිනීතෝ. මේ වාක්‍ය නිතරම දේශනාවල දකින්න ලැබෙන වාක්‍යයක්. ඊට පස්සේ වදාරනවා සත්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මානං අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ. මනසි කරණීයෝ ධම්මෝ නප්පජානාති. පින්වත් මහණෙනි දර්ශනයෙන් ප්‍රහාණය කරන්න උන ආශ්‍රව මොනවද? පින්වත්නි පළවෙනි කාරණේ තමයි මේ ආශ්‍රව ප්‍රහාණය කරගන්න ශ්‍රාවකයා මේ ආශ්‍රව දකින්න ඕන. දැන් අද ගොඩාක් දෙනෙක් Tamanගේ ආශ්‍රව දකින්නේ නැහැ. Tamanගේ ආශ්‍රව දකින්න නම් Tamanව ගවේෂණය කරන්න ඕන. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ නිතරම අපට වදාරන්නේ පින්වත් මහණෙනි Tamanව පරිස්සම් කරන්න. Tamanව ගවේෂණය කරන්න. අත්ත සරණා න අනඤ්‍ය සරණා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවෙන්න කිට්ටු වෙලත් අපිට ওই කාරණේයි සිහි කළේ. මහණෙනි තමාව සරණ කරගන්න.
අත්ත දීපා විහරත භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාරය කළාම ආයුෂ අතහැරලා දැම්මාම ආනන්ද ස්වාමීන් වහන්සේ හරියට පසුතැවෙද්දී බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න කියද්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්ද මගින් තවත් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා කියනවා. ආනන්ද මේ ලෝකේ ප්‍රියමනාප දේවල් වලින් වෙන් වෙන්න වෙනවා කියලා මම මීට කලින් ඔබට දේශනා කරලා තියෙනවා. දැන් ආනන්ද තමාව පිළිසරණ කරගන්න කියනවා. අත්ත දීපා විහෙරත තමාව දූපතක් කරගන්න කියනවා. එතකොට තමන්ව පිළිසරණ කරගන්න ශ්‍රාවකෙක් තමන්ව දූපතක් කරගන්න හිතාගෙන ඉන්න ශ්‍රාවකෙක් පළවෙනියෙන්ම පින්වත්නි තමන්ගේ ආශ්‍රව දකින්න ඕන. ඒකට අපි කියනවා දස්සනා පහතබ්බං. අද මිනිස්සු තමන්ව ගවේෂණය කරනව වෙනුවට තමන්ව ප්‍රවේශම් කරනව වෙනුවට එක්කෝ ආරාම ප්‍රවේශම් කරනවා. එක්කෝ තමන්ව හොයන එක වෙනුවට ස්වාමින් වහන්සේලා ගැන හොයනවා. තමන් ගැන හොයනව වෙනුවට අල්ලපු ගෙදර ඉන්න කෙනාගේ නිවන් මඟ ධර්ම මාර්ගය හොයනවා. දැන් මේ වගේ කෙනෙකුට දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව මොනවද කියලා තේරෙයිද? තේරෙන්නේ නැහැ. ඒ මොකද පින්වත්නි තේරෙන්නේ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දස්සනා පහතබ්බ පළවෙනියෙන් ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කරගන්න ඕන කොටසක් තියෙනවා. මෙතන දර්ශනය කියලා ගැඹුරින් බලනකොට තේරෙන්නේ සෝවාන් මාර්ගයේදී ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැනයි. මෙතන තමයි පින්වත්නි බුද්ධ ශ්‍රාවකයෙක් සකස් කරගන්න ඕන විශාලම අනුග්‍රහය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අවබෝධයෙන් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය කරගත්තා කියන්නේ එක විශාල ජයග්‍රහණයක් කියලා. ඒ ජයග්‍රහණය තමයි භාග්‍යතුන් වහන්සේ අර අතට ගත්ත ගල් කැට 7ක් අතට අරගෙන සංඝයාගෙන් අහනවා පින්වත් මහණෙනි මේ අතේ ගල් කැට ප්‍රමාණය කොයිතරම් ප්‍රමාණයක්ද? මේ මහ පොළොවේ තියෙන ගල් කැට කොයිතරම් ප්‍රමාණයක්ද? ස්වාමීනි ඒක මෙපමණයි කියලා ගණනය කරන්න බෑ. ඔය භාග්‍යවතුන් වහන්සේගේ හස්තයේ තියෙන ගල් කැට 7 ඊටාම ස්වල්පයි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාගේ ජීවිතය තුළ ඒ කියන්නේ මේ දස්සනා පහතබ්බං දර්ශනයෙන් ප්‍රහාණය කරන්න උන ආශ්‍රව ප්‍රහාණය කරපු පුද්ගලයාගේ දුක මේ අතේ තියෙන ගල් කැට 7 වගේ කියනවා. සෝතාපන්න නොවිච්ච එහෙමත් නැත්නම් දර්ශනයෙන් ආශ්‍රව ප්‍රහාණය කරගන්න බැරි ශ්‍රාවකයාගේ ඒ කුසලතාවේ නැති ශ්‍රාවකයාගේ දුක හරියට මේ මහ පොළොව වගේ කියනවා. දැන් බලන්න මේක අපිට කොච්චර ලොකු ජයග්‍රහණයක්ද? මේ දස්සනා පහතබ්බං කියන කාරණය මොනතරම් පින්වත්නි අපේ ජීවිතයට යහපතක්ද? ඒ නිසා මේ පළවෙනි දහම් කොට්ටාසයේ තුලම යම් ශ්‍රාවකයෙකුට මේ කියන ආකාරයකින් Tamanගේ ජීවිතේ ගැලපුවොත් මේ කියන ආකාරයෙන් Tamanගේ ජීවිතේ දිහා බලන්න පටන් ගත්තොත් ඒ බලන ශ්‍රාවකයා තුල ඒකාන්ත වශයෙන් දර්ශනයෙන් ප්‍රහාණය කරගන්න උන ආශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. මේ ආශ්‍රව හරියට දැක ගන්න බැරි වුණොත් පින්වත්නි පැවිද්දෙක් කුණත් පිරිහිලා යනවා. ගිහියෙක්ද පැවිද්දෙක්ද කියලා වැඩක් නැහැ. මේ දස්සනා පහතබ්බ දර්ශනයෙන් දැකීමෙන් ප්‍රහාණය කරගන්නව ආශ්‍රව Tamanට මඟ හැරුණොත් අවංකව ධර්ම මාර්ගයේ පුහුණු කරන්න ආපු කෙනෙක්ගේ ජීවිතේ පවා ධර්ම මාර්ගයේ පිරිහිලා කඩා වැටෙන්න පුළුවන්. මම ඔකට ඊටාම ලස්සන නිදර්ශනයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අප්‍රමාණව කැපවීමෙන් ඊටාම උනන්දුවෙන් ධර්ම මාර්ගයට ආපු භික්ෂුණීන් වහන්සේ නමක් වැඩ හිටියා. ඉතින් මේ භික්ෂුණිය ආනන්ද හාමුදුරුව බණ කියනකොට හරි කැමතියි. එතකොට ආනන්ද හාමුදුරුව බණ කියනකොට මේ භික්ෂුණියට හිතෙන්නේ මේ ආනන්ද හාමුදුරුවගේ ධර්මයට පැහැදුනා වගේ. දැන් බලන්න යාට යාව පරිස්සම් කරගන්න විදිය මගහැරෙන විදිය. මේ සමහර වෙලාවට Tamanගේ ආශ්‍රව එක එක විදියට එන්න පුළුවන් එළියට. සමහර වෙලාවට වංචක ධර්ම විදියට එනවා. තනි ලෝභකම පිරිමැස්මේ වේසයෙන් එළියට එන්න පුළුවන්. දැන් මේ වගේ මේ භික්ෂුණියගේ ජීවිතේ ධර්මයට තියෙන කැමැත්ත වගේ රාගය තමයි ඇතුලේ සරාගී සිත තමයි වැඩිගෙන එන්නේ. අන්තිමටම මේ භික්ෂුණිය සරාගී සිතෙන්ම යට වුණා. මුලින්ම පැහැදුනා වගේ පෙනුනේ ආනන්ද හාමුදුරුවෝ කියන ධර්මයට. පස්සේ භික්ෂුණිය
ආනන්ද හාමුදුරුවෝ පිළිබඳ රාග සිතකින් යට ගියා. දැන් රාග දැවිල්ලක් ඇති වුණා මේ භික්ෂුණියට. ඉතින් මේ භික්ෂුණිය එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. දැන් මේ ආනන්ද හාමුදුරුවෝ ගැන තමයි උපන් සරාගී සිතක් මේ භික්ෂුණියට තියෙන්නේ. ඉතින් මේ භික්ෂුණිය මිනිස්සෙක් අතේ පණිවිඩයක් ඇව්වා ආනන්ද හාමුදුරුවන්ට. උන්වහන්සේට මතක් කරන්න කිව්වා අහවල් කුටියේ ඔබ වහන්සේගෙන් නිතර ධර්මයේ අහපු අහවල් නමින් ඉන්න භික්ෂුණියක් ඉන්නවා. ඒ භික්ෂුණිය හොඳටම ලෙඩ වෙලා ඉන්නේ. ඒ නිසා මේ ඔබ වහන්සේට ඒ ගැන ටිකක් මතක් කරන්න කිව්වා කියලා ආනන්ද හාමුදුරන්ට පණිවිඩයක් යවුවා. මිනිස්සෙක් අතේ තමයි පණිවිඩය යවුවේ. ඉතින් මේ මිනිස්සයා ගිහින් ආනන්ද හාමුදුරන්ට කිව්වා මේ ස්වාමීනි ආනන්දයන් වහන්සේ අහවල් ආරාමේ භික්ෂුණී ආරාමේ අහවල් කුටියේ භික්ෂුණියක් ඉන්නවා. ඇයි හොඳටම ලෙඩ වෙලා ඔබ වහන්සේටත් පොඩ්ඩක් පණිවිඩයක් එවන්න කියලා කිව්වා. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට හරි අනුකම්පාවක් ඇති වෙලා පින්වත්නි ඔය භික්ෂුණියකගේ කුටියට භික්ෂුවකට ආවට ගියාට යන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාගේ හිත පැවිද්දෙක් වුණත් ඒ පුද්ගලයාගේ හිත වැඩ කරන විදිය භාගතුන් වහන්සේ දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විනය පැනවීමක් කළා. භික්ෂුණියක් වුණත් භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයක් වුණත් ඒ ආරාමයට භික්ෂුවකට තනියෙන් යන්න බෑ. කිසිම හේතුවක් නිසා එහෙම තනියෙන් යන්න බෑ. තනියෙන් යනවා නම් ඒකටත් බුදුරජාණන් වහන්සේ අවස්ථා පැහැදිලි කරලා තියෙනවා. හැබැයි භික්ෂුණියකගේ කුටියකට යනවා නම් ඒ භික්ෂුණිය හොඳටම ලෙඩ වෙලා නම් මරණාසන්න වෙලා නම් මාරාන්තික වේදනාවක් ඉවසනවා නම් අන්න ඒ වගේ වෙලාවක භික්ෂුවකට ඒ භික්ෂුණියගේ කුටිය ඇතුළටම යන්න පුළුවන්. මොකද සමහර විට ධර්මයෙන් එහෙම උපකාරයක් ඕනද දන්නේ නැහනේ. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ මේ භික්ෂුණිය ලෙඩ වෙලා ඇති කියලා හිතාගෙන පාත්‍ර සිවුරු අරගෙන ඈතින් වඩිනවා. දැන් අර භික්ෂුණිය ජනෙල් කවුළුවෙන් බලාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ වඩිනකන් ඇඟිලි ගැන බලාගෙන ඉන්නවා. දැන් මේ සරාගී සිතකින් බලාගෙන ඉන්නේ. ඈතින් දැක්කා ආනන්ද හාමුදුරුවෝ වඩින බව. ආනන්ද හාමුදුරුවෝ පාත්‍ර සිවුරු අරගෙන මේ මිහිනවරට වඩිනකොට අර භික්ෂුණියගේ හිතේ මලක් පිපුණා. සරාගී සිත උත්සන්න වුණා. ඉක්මනට සයනයට ගිහින් සරාගී ලීලාවෙන් සැතපුණා කියනවා. සරාගී ලීලාවෙන් සැතපෙලා ඉන්නවා. ආනන්ද හාමුදුරුවන්ට වැඩයින්ට පුටුවකුත් ලෑස්ති කරලා සරාගී ලීලාවෙන් මේ භික්ෂුණිය සැතපෙලා ඉන්නවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ මේ කුටිය කොහෙද කියලා අහගෙන පාත්‍ර සිවුරු අරගෙන වැඩම කළා. කුටිය ඇතුළට වැඩියා. කුටිය ඇතුළට එනකොට අර භික්ෂුණිය සරාගී ලීලාවෙන් සැතපීලා ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ දර්ශනයෙන් ප්‍රහාණය කරන්න උන ආශ්‍රව ප්‍රහාණය කරලා හිටියේ. ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක්. එතකොට උන්වහන්සේ තමන්ගේ ජීවිතය තුළ තමාව පිහිට කරගෙන හිටපු කෙනෙක්. ආනන්ද හාමුදුරුවෝ දැනගත්ත මේ එනපොට නම් හරි නෑ කියලා. මේ එනපොට නම් එච්චර හරි නෑ. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන එක හොඳයි කියලා ආනන්ද හාමුදුරුවෝ දැනගත්තා. දැනගෙන අර භික්ෂුණිය දැන් සරාගී ලීලාවෙන් ඇඳේ හාන්සි වෙලා ඉන්නවා. හැබැයි මේ විස්තරේ කවදාවත් ඒ භික්ෂුණියගේ නම නෑ පින්වත්නි. භික්ෂුණියක් කියලා තිබ්බට මේ කවුද කියලා නමක් සඳහන් වෙන්නේ නෑ. දැන් බලන්න ආනන්ද හාමුදුරුවෝ තම ආශ්‍රව දකින්න කෙනෙක් විදියට ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කරගන්න උන ආශ්‍රව දැකපු ශ්‍රාවකෙක් විදියට ආනන්ද හාමුදුරුවෝගේ උත්තරේ බලන්න. ආනන්ද හාමුදුරුවෝ කතා කරනවා සොයුරිය මේ කය ආහාරයෙන්ම හටගත්ත දෙයක් කියනවා. මේ කය ආහාරයෙන් හටගත්ත දෙයක්. ආහාරය ඇසුරු කරගෙනමයි මේ කය සම්බන්ධව තියෙන තෘෂ්ණාව ප්‍රහාණය කරන්න තියෙන්නේ කියනවා. ආහාරයෙන් හටගත්ත කය ආහාරය ඇසුරු කර ගනිමින් ප්‍රහාණය කරන්නේ කොහොමද? ආනන්ද හාමුදුරුවෝ අර භික්ෂුණියට ඇහෙන්න කියනවා නැගණිය භාග්‍යවතුන් වහන්සේ වදාලා දානි වළඳනකොට වළඳන ඉලක්කය තේරුම් අරගෙන වළඳන්න කියලා. එතකොට මේ වළඳන ඉලක්කය තේරුම් අරගෙන ජවයේ පිණිස, මදයේ පිණිස, ශරීරේ වඩා ගැනීම පිණිස, ඒ වගේම මේ බඹසර ජීවිතේ රැක ගැනීම පිණිස වළඳන්නේ කියලා වළඳනකොට යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් සිහියෙන් වැළඳුවොත් කාලයක් යනකොට ආහාරය කෙරෙහි පවතින ඇල්ම දුරු වෙලා
Tamanගේ තෘෂ්ණාව සිඳෙන්න පටන් ගන්නවා කියනවා. කාලයක් යනකොට ඒ ආහාරය ඇල්ම දුරු වෙලා යනවා කියනවා. ඒ වගේම නැගණිය මේ කය තෘෂ්ණාවෙන් හටගත්ත දෙයක් කියනවා. තෘෂ්ණාවෙන් හටගත්ත කය තෘෂ්ණාවම අරමුණු කරගෙනයි ඇල්ම දුරු කරන්න තියෙන්නේ කියනවා. දැන් බලන්න හරි ලස්සන විග්‍රහයක්. මේ කය තෘෂ්ණාවෙන් හටගෙන තියෙන්නේ කියනවා. තෘෂ්ණාවම අරමුණු කරගෙන තමයි මේ ඇල්ම දුරු කරන්න තියෙන්නේ කියනවා. කොහොමද තෘෂ්ණාවෙන් හටගත්ත කය තෘෂ්ණාවම අරමුණු කරගෙන තෘෂ්ණාව තුලින්ම සම්පූර්ණයෙන්ම කය කෙරෙහි ඇල්ම දුරු වෙන්නේ? එක භික්ෂුවකට හරි භික්ෂුණියකට හරි අහන්න ලැබෙනවලු අහවල් ආරාමයේ හිටිය භික්ෂුන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ අන්න රහත් වෙලා ඉන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එහෙම අහන්න හම්බ වෙනකොට ඒ භික්ෂුව තෘෂ්ණාවක් ඇති කර ගන්නවලු මම කවද්ද රහත් වෙන්නේ? මම කවද්ද රහත් වෙන්නේ කියලා අර භික්ෂුවට තෘෂ්ණාවක් ඇති වෙනවලු. මොනවා පිළිබඳ තෘෂ්ණාවක්ද පින්වත්නි ඇති වෙන්නේ? අරහත්ත්වය පිළිබඳවයි. ටික කාලයක් යනකොට ඒ භික්ෂුවගේ ජීවිතේ කය කෙරෙහි පවතින තෘෂ්ණාව දුරු වෙලා ගිහින් අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ කියනවා. නැගණිය මේ කය මාන්නය නිසාම හටගත් එකක් කියනවා. මේ කය මාන්නයම ඉලක්ක කරගෙන තමයි මේ මාන්නය දුරු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඇතිවෙච්ච ආශ්‍රවය, ඇතිවෙච්ච කිලේශය, ඒ කිලේශෙම ඉලක්ක කරගෙන දුරු කරන ඊටාම ලස්සන පරයයක් මේ වදාරන්නේ. මේ කය මාන්නය නිසා හටගෙන තියෙන්නේ, මාන්නයම ඉලක්ක කරගෙන මාන්නය දුරු කරන්න තියෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ කියනවා. කොහොමද ඒක කරන්නේ? එක පුද්ගලයෙකුට ධර්මයේ හුරු කරන ශ්‍රාවකයෙකුට අහන්න ලැබෙනවලු අහවල් ආරාමේ භික්ෂුව අරහත්ත්වයට පත් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙම කියනකොට ඒක අහගෙන හිටපු කෙනා මෙබඳු මාන්නයක් හදාගන්න ඕනලු. උන්වහන්සේට පුළුවන් නම් ඇයි මට බැරි? උන්වහන්සේට විතරද පුළුවන් රහත් වෙන්න? උන්වහන්සේට පුළුවන් නම් මොකද මට බැරි කියලා මාන්නයක් හදාගන්න ඕනලු. ඔන්න ඔය විදියටයි නැගණිය මාන්නය නිසා හටගත්ත කය කෙරෙහි පවතින මාන්නයම ඉලක්ක කරගෙන දුරු කරනවා කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ලස්සන කාරණයක් වදාරනවා. නැගණිය මේ කය මේ තුන සේවනයෙන් හටගත් එකක්. මේ කය මෛතුන සේවනයෙන් හටගත් එකක් කියනවා. ඒත් භාග්‍යවතුන් වහන්සේ කවදාවත් අපිට වදාලේ නෑ කියනවා. මෛතුන සේවනයෙන් හටගත්ත මේ කය මෛතුන සේවනයෙන්මයි දුරු කරන්න තියෙන්නේ කියලා අපිට කවදාවත් වදාලේ නෑ කියනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලේ නැගණිය මෛතුන සේවනයෙන් හටගත්ත මේ කය මෛතුන සේවනයේට අදාළ කරුණු නැති කිරීමෙන් නැති වී යන බවයි. මෙහෙම කියනකොට අර භික්ෂුණියට සිහිය උපන්නා. ඒ භික්ෂුණියට හිතුණා අනේ ආනන්දයන් වහන්සේ මගේ හිත දැනගත්තා නේද කියලා ඉක්මනට නැගිටලා සිවුරෙහිම හදාගෙන ආනන්ද හාමුදුරුවන්ට ඉක්මනට වන්දනා කළා. ආනන්ද හාමුදුරුවන්ට වන්දනා කරලා කිව්වා අනේ ආනන්දයන් වහන්සේ මට වැරදුනා. මට මාව නොපෙනී ගියා. මට නිවන් මඟ යට වුණා කිව්වා. මගේ මේ කෙලෙස් වල ඇවිසීම නිසා මගේ නිවන් මඟ යට වුණා කිව්වා. ආනන්දයන් වහන්සේ මම ආයතින් සංවරයට එන්න කැමතියි. අනේ මට සමා වෙන්න. මට සමා වෙන්න කියනකොට ආනන්ද හාමුදුරුවෝ මතක් කරනවා නැගණිය ඔබේ අකුසලයේ ඔබව යට කළා කියනවා. හැබැයි යම් කෙනෙක් ආයතින් සංවරයට එනවා නම් ඒක මේ බුද්ධ ශාසනයට අභිවෘද්ධියක් කියනවා. ඒ නිසා ධර්මයේ පිහිට කරගන්න කියනවා. දැන් බලන්න මේ සත්පුරුෂයෙක් නැති වුණොත් එහෙම ආශ්‍රව දැක ගන්න විදියක් නැහැ. සත්පුරුෂයා හරහා තමයි පළවෙනියෙන් ආශ්‍රව දකින්න තියෙන්නේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ දස්සනා පහතබ දැක ගන්න බැරි වුණොත් ආශ්‍රව ඇවිස්සි ඕනම වෙලාවක භික්ෂුවක්ගේ ජීවිතයක් වුණත් යට කරන්න පුළුවන්. තත්ත්වේ වැඩක් නැහැ. භික්ෂුවක්ගේ ජීවිතයක් වුණත් යට කරන්න පුළුවන්. එතකොට මේ ආර්ය ධර්මයට දක්ෂ නැති ආර්යයන් වහන්සේලා දකින්න දක්ෂ නැති ශ්‍රාවකයාගේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එයා මානසිකාරය කරන්න ඕනදී මානසිකාරය නොකරන්න ඕනදී දන්නේ නැහැ කියනවා.
එතකොට යෝනිසෝ මනසිකාරයේ කරන්න ඕන දේ කියන්නේ නුවණින් මෙනෙහි කරන්න ඕන දේ මොකද්ද කියලා දන්නේ නැහැ. පින්වත්නි නුවණින් මෙනෙහි කරන්න ඕන කුමක්ද? නුවණින් මෙනෙහි කරන්න ඕන භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට Tamanගේ පංචස්කන්ධ ලෝකයයි. කොහොමද නුවණින් මෙනෙහි කරන්නේ? පංචස්කන්ධ ලෝකය අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුබ දෙයක් වශයෙන් උයි සත්පුරුෂයා මානසිකාරය කරන්නේ. ඒ මානසිකාරය කිරීම තුල ඒ පුද්ගලයා ඉලක්කගතව සෝතාපන්න වුණු ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ සෝතාපන්න වීම තුල ස්ථාවර වෙනකොට දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව සියල්ල ප්‍රහාණය වෙලා යනවා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යම් පුද්ගලයෙක් තුල මෙනෙහි කළ යුත්ත මෙනෙහි නොකළ යුත්ත දන්නේ නැත්නම් එයාගේ ජීවිතය තුල නූපන් කාමාශ්‍රව ඇවිස්සි එනවා කියන අර භික්ෂුණියට වගේ. ඒ වගේම නූපන් වූ භවආශ්‍රව වැඩිගෙන එනවා කියනවා. උපන් වූ භවආශ්‍රවය තවදවත් සංවර්ධනය වෙනවා කියනවා. ඒ වගේම නූපන් වූ අවිජ්ජාශ්‍රව වැඩිගෙන එනවා කියනවා. උපන් වූ අවිජ්ජානුසයක් තියෙනවා නම් ඒ අනුසයත් තව දුරටත් සංවර්ධනය වෙවි ඉදිරියට ගහගෙන යනවා කියන ඒ භික්ෂුවට ආශ්‍රව දකින්නත් බෑ කියනවා. දකින්න නැති කෙනෙකුට ප්‍රහාණය කරගන්නත් බෑ කියනවා. හේතුව මොකද්ද? භාගතුන් වහන්සේ වදාරනවා අසුතවා පෘතුග්ජන අසුතවත් පෘතග්ජනය අරියාණං අදස්සාවි. එයා ආර්ය ධර්මයට දක්ෂ නෑ. ආර්ය ධර්මයේ තුල හික්මීමක් නෑ පින්වත්නි. අරිය ධම්මස්ස අවිනීතෝ අරිය ධම්මෝ අවිනීතෝ. ඒක විතරක් නෙමෙයි ඊළඟට වදාරනවා සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මෝ අවිනීතෝ. ඒ වගේම සත්පුරුෂයා නුවණැසින් දුටු සත්පුරුෂ ධර්මයකුත් එයාට නැහැ. සත්පුරුෂ ධර්මයක් තුල හික්මීමකුත් නැහැ. දැන් අර භික්ෂුණියට ආනන්ද හාමුදුරුවෝ සත්පුරුෂයෙක් වුණා. ඒ සත්පුරුෂයෙක් වීම නිසා ඒ භික්ෂුණිය Tamanගේ ආශ්‍රව දකින තත්වයට Tamanගේ ජීවිතයෙන් ආයතින් සංවරයට පැමිණුණා පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තස්ස එවං අයෝනිසෝ මනසිකාරෝතෝ චන්නං දිට්ඨිනං අඤ්‍යතරං දිට්ඨි uppajjati. මෙන්න මේ විදියට නුවණින් මෙනෙහි කරනකොට ඒ කියන්නේ අසෘතවත් පෘථග්ජනෙක් විදියට නුවණින් දකින්න නැතුව කාමාශ්‍රව ගැනයි භවආශ්‍රව ගැනයි අවිජ්ජාශ්‍රව ගැනයි කල්පනා කර ඉන්නකොට ඒ කල්පනා කර ඉන්න ශ්‍රාවකයා තුල හය ආකාරයක මේ දෘෂ්ටියක් වැඩෙන්න පටන් ගන්නවලු. ඒ හය ආකාර දෘෂ්ටිය පිළිබඳ පැහැදිලි වෙද්දී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ ಭಾರತයේ තිබ්බ එක එක දෘෂ්ටි වලට එයා අහුවෙලා යනවලු. සාස්වත දෘෂ්ටිය, අසාස්වත දෘෂ්ටිය, මරණින් පස්සේ උපතක් තියනවා කියලා කල්පනා කරනවා, මරණින් පස්සේ උපතක් නැහැ කියලා කල්පනා කරනවා. ඊට පස්සේ යාගේ ජීවන චර්යාව මේවට බැහැ ගන්නවා අත්ති කියලා මතාන යෝගයට, කාමසුකල්ලි ගාන යෝගයට. මේ විදියට පින්වත්නි එක එක දෘෂ්ටි වලට ඒ පුද්ගලයා බැහැ ගන්නවා. කුමක් නිසාද? තමන්ගේ ආශ්‍රව තමන්ට දැක ගන්න බැරි වීම නිසා. පින්වත්නි මේ ආශ්‍රව දැන ගැනීම තුල තමයි ඒ පුද්ගලයා තුල සෝතාපන්න ශ්‍රාවක භාවයක් මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉදං උච්චති භික්කවේ දිට්ටි ගතං දිට්ටි ගහනං දිට්ටි කන්තාරං දිට්ටි විසූකනං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ පුද්ගලයා තුල මේ දෘෂ්ටියට බැස ගැනීමක් දකින්න හම්බ වෙනවලු. දෘෂ්ටි ලැහැබකට ගහණය වෙනවලු. දෘෂ්ටි කාන්තාරයකට අහු වෙනවලු. දෘෂ්ටි හුලකින් එයා බැට කනවලු. දෘෂ්ටිය නිසා යා කම්පණයටපත් වෙනවලු. දෘෂ්ටිය නිසා සාංශාරික ජාලයටම අහු වෙනවලු. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ සෝතාපන්න මාර්ගයේදී ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව කියලා දස්සනා පහතබ්බන් කියලා දකින්න ඕන කියලා කිව්වේ ඒකයි. දැන් දස්සනා පහතබ්බන් කියලා කියන එක වෙනත් විදියකින් කිව්වොත් සෝතාපන්න මාර්ගයේදී ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැනයි මේ කතා කරන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති දස්සනා පහතබ්බන් කියනකොට දෘෂ්ටියෙන් ප්‍රහාණය කළ යුතු ස්වභාවය. මේ දිට්ඨිගත වීම බැහැර වෙලා යනවා සෝතාපන්න වීමත් එක්ක. මේ දෘෂ්ටි ජාලයකට අහු වෙලා යන ශ්‍රාවකයා දිට්ඨියෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා සෝතාපන්න වීමත් එක්ක. පින්වත්නි සෝතාපන්න වෙනකොට මොනවද
තමන්ගේ ජීවිතයෙන් ප්‍රහාණය වෙන සංයෝජන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි කියන්නේ මේ පංචස්කන්ධ ලෝකය මම මගේ ආත්මය කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ග්‍රහණය කරගත්ත දෘෂ්ටිගත වීමයි දිට්ඨිගත වීමයි සම්පූර්ණයෙන් ගැලවිලා යන්නේ. තමන්ගේ ජීවිතය තුල ආශ්‍රව දකිනකොට එයා තුල පවතින සක්කාය දිට්ඨියයි පින්වත්නි ගැලවිලා යන්නේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාරනවා පින්වත් මහණෙනි යෝනිසෝ මනසිකාරයෙන් නිරන්තරයෙන් විමසන ශ්‍රාවකයා තුල සෝ ඉමන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති. උන්වහන්සේ වදාරනවා මොනවද නුවණින් විමසන්නේ? දුක නම් වූ ආර්ය සත්‍ය. දුකේ ඇතිවීම සම්බන්ධවයි ඒ ශ්‍රාවකයා නුවණින් විමසන්නේ. එතකොට දුක හටගත් විදියයි ඒ ශ්‍රාවකයා නුවණින් විමසන්නේ. දුක නිරුද්ධ වීම පිළිබඳවයි ඒ ශ්‍රාවකයා නුවණින් විමසන්නේ. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවයි ඒ ශ්‍රාවකයා නුවණින් විමසන්නේ. එහෙම විමසනකොට තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුල සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් අයින් වෙලා දර්ශනයෙන් ප්‍රහාණය කරන්න ඕන සියලු ආශ්‍රව සිඳිලා බිඳිලා යන්නේ. එතකොට මේ දැකීම තුල තමයි යම් පුද්ගලයෙක් යෝනිසෝ මනසිකාරය උපදවාගෙන දුක පිළිබඳ යථාර්ථවාදී අවබෝධයට ඇවිල්ලා සම්පූර්ණයෙන්ම දැකීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව සෝතාපන්න මාර්ගයේදී ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව සම්පූර්ණයෙන්ම දුරු කරගන්නේ. ඕකට බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන කාරණයක් මම ඔබට මතක් කරන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂු කණ්ඩායමක් හිටියා. බොහොම ශ්‍රද්ධාවෙන් ජීවිත අවබෝධයේ පිණිසයි පැවිදි වුණේ. එහෙම පැවිදි වෙලා පින්වත්නි කාම සංකල්පනා එක්ක ව්‍යාපාද සංකල්පනා එක්ක විහිංසා සංකල්පනා එක්ක කතා බහ කරමින් වාසය කළා. ඉතින් වළඳනවා සැතපෙනවා විවිධාකාර කතාන්දර. බුදුරජාණන් වහන්සේ එක්තරා දිනයක මේ භික්ෂුන් වහන්සේලාගේ සිහිය ඉපැද්දුවා. උන්වහන්සේ එතනට වැඩම කරලා විමසුවා පින්වත් මහණෙනි මම එන්න කලින් ඔබලා මොනවද මෙතන කතා කර කර හිටියේ? එතකොට අර භික්ෂුන් වහන්සේලා මායාවක් පෙන්වුවේ නැහැ. ඇත්තම කතාව කෝ ස්වාමීනි අපි ඉතින් එච්චර වැදගත් දේවල් නම් නෙවෙයි කතා කර කර හිටියේ කියලා බිම් බලාගෙන කිව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සිහිය උපද්දවනවා. පින්වත් මහණෙනි ජීවිතාවබෝධයේ පිණිස පැවිදි වුණ ඔබලා මේ නානාවිද කතා කර කර ඉන්න එක බුද්ධ ශ්‍රාවකයෙකුට සුදුසු දහනවා. පින්වත් මහණෙනි මේ දුක නම් වූ ආර්ය සත්‍යයි කියලා දුක ගැන කතා කරන්න කියනවා. මේ දුකේ හට ගැනීමයි කියලා දුකේ හට ගැනීම නම් වූ තණ්හාව ගැන අවිද්‍යාව ගැන කර්ම භවය ගැන කතා කරන්න කියනවා. මේ දුක නිරුද්ධ කිරීමයි කර්ම භවයේ නිරුද්ධ වෙනකොට අවිද්‍යාව නිරුද්ධ වෙනකොට තණ්හාව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියන පරයයන් කතා කරන්න කිව්වා. මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ හද මණ්ඩලයේ උපන් දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව කියලා සිහි කරගන්න කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට මේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලාට පවා උන්වහන්සේට සිද්ධ වුණා මේ භික්ෂුන් වහන්සේලාගේ සිය උපද්දවල දෙන්න. ඒ විදිහට ජීවිතාවබෝධයේ ඉලක්ක කරගෙනම ආපු කෙනෙකුටත් ඒ යෝනිසෝ මනසිකාලේ කාරණේ කර යුතු ධර්ම කොටාසේ මගහැරිලා ගියා නම් ඒ කියන්නේ Tamanගේ ආශ්‍රව ටික දැකීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව ටික දැක ගන්න බැරි වුණා නම් මෙකල ඉන්න බොහෝ දෙනෙක් ඒ අර්බුදයට මුහුණ දෙනවා කියන එක 아무තු දෙයක් නෙමෙයි පින්වත්නි. එහෙමනම් දස්සනා පහා තබ්බං කියනකොට තම තමාගේ දක්ෂතාවයේ මත දැකීම තුලින් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව ගැනයි කතා කළේ. එතකොට මේ දැකීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව දුරු කර ගන්නවා නම් තමන්ව පරිස්සමට විමසන ශ්‍රාවකෙක් වෙන්න. තමන්ව ප්‍රවේශමට ගවේෂණය කරන ශ්‍රාවකෙක් වෙන්න. එවැනි ශ්‍රාවකයෙකුට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ දර්ශනයෙන් ප්‍රහාණය කරගන්න අවශ්‍ය ආශ්‍රව දුරු කරගන්න පුළුවන්. මේ සොඳුරු වෛශාඛ්‍ය මංගල්‍යයේදී ඔබ හැම දිනාටම දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දුරු කරගෙන
ජීවිත අවබෝධයේ පිණිස අද මෙම ධර්ම සංഭാෂණය කර්මස්ථානයක් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.